හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ SCQ paper එක ගැන. අපේ තියෙන SCQ paper එක ගැන. ඇත්තටම තමයි SCQ paper එක ගත්තාම පළවෙනි ප්‍රශ්නය හැදින්නේ. ඔයගොල්ලෝ ලියන විභාගයේ structure essay question paper එකේ පළවෙනි ප්‍රශ්නය හැදෙන්නේ එක්ක forensic pharmacy වලින්. නැත්නම් pharmacy සම්බන්ධ නීති. එහෙම නැත්නම් good pharmacy practice. ඒ කියන්නේ ඔයාලා pharmacy practice වෙන experience එකෙන් තමයි ඒක උත්තර ගන්න. right? එතකොට දෙවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ pharmaceutics කියන කොටස මත. right? එහෙම නැත්නම් calculation එකක් දාන්න පුළුවන්. right? අපි මේ ඩිස් කරන්න යන්නේ දෙවෙනි ප්‍රශ්නේ හැදෙන විදිහ දෙවෙනි ප්‍රශ්නේ හැදෙන්න පුළුවන් pharmaceutics කොටස් මතින්. ඒකින්ද pharmaceutics කොටස් ටික තමයි මේ ඩිස් කරන්නේ. right? දෙවෙනි ප්‍රශ්නෙට ඉන්න පුළුවන් හැම අතුරු සිදුරු නැතුව හැම කොටසක්ම ගන්නවා. ඒකින්ද දෙවෙනි ප්‍රශ්නෙට එන කොටස් ටික බලන් ඉන්නේ දෙවෙනි ප්‍රශ්නේ ගොඩ දා ගන්න පුළුවන්. SCQ paper. right? අද අපි කතා කරන්න යන්නේ solution ගැන, syrup ගැන, elixir ගැන. ඊවයින් කොහොමද මොනවද අපිට වැදගත් වෙන ප්‍රධානම වැදගත් වෙන තීරණ. නිබන්ධනයක් දීලා තියෙනවා, ටියුට් එකක් දීලා තියෙනවා. පෙරලා ගන්න ටියුට් එක pharmaceutical solution කියලා. right? උදම්. right? එතකොට solution ගැන ඔයාලගෙන් අහන්න පුළුවන් දැනුම තමයි දීති. මේ දැනුම ඔයාලට තමයි. ඒක පාඩම් කරගන්න මේ pharmaceutics කියන ඒවා කටපාඩම් වෙන්නේ. pharmacology නම් සාමාන්‍යයෙන් 100 කතන්දරයක් කියනවා වගේ ආච්චි අම්මගෙන් කතන්දරයක් අහනවා වගේ අහගෙන ගියයි. හැබැයි මල්ල කම්මැලි මේ pharmaceutics කියන ගන්න එක එච්චර ඉන්ට්‍රෙස්ට් එකක් නැහැ. නින්ද යන. ඒකින්ද නින්ද ගියොත් පොඩ්ඩක් වීඩියෝ එකක් කරලා දිනවා ආයෙ පාරක් නැගිටලා කිසි ගැටලුවක් නැහැ. සොලියුෂන් එක මොකද්ද? සිරප් එක මොකද්ද? ලින්ටස් එකක් මොකද්ද කියලා මේ වීඩියෝ එක බලීමෙන් ඕගොල්ලොන්ට යම් කිසි නෙමෙයි විභාග ප්‍රශ්නයේ ගොඩ දාගන්න අදහසක් තියෙනවා. right? බලන්න pharmaceutical solution. pharmaceutical solution කියනකොට මෙන්න මේ අදහස එන්න ඕනේ. පළවෙනි එක තමයි මේක liquid preparation එකක්. මේක liquid preparation එකක්. liquid preparation. ඊට අමතරව දෙවෙනි අදහස pharmaceutical solution එකක් කියද්දී එන දෙවෙනි අදහස මේකේ ඉන්නවා therapeutic agent කෙනෙක්. therapeutic agent කෙනෙක්. therapeutic agents ලා සහ එකෙක් ඉන්න පුළුවන් දෙකක් ඉන්න ගොඩක් ඉන්න පුළුවන් and various excipient සහ various විවිධානුකූල excipient ලා ඉන්න පුළුවන්. විවිධානුකූල excipient ලා ඉන්න පුළුවන්. මොකද මේ solution එක නරක් වෙන එකෙන් කල් තියාගන්න. මේ solution එකේ ඇති වෙන අමුතු ගඳ නවත්තන්න. මේ solution එකෙන් දිවට දැනෙන අමුතු තිත්ත ගතිය වළක්වන්න. ලස්සනට පාටට පෙනෙන්න දෙපුම් කළු වෙන්න අන්න දාලා තියෙනවා therapeutic agents සමග various suitable various right? ඊට අමතරව dissolve වෙන්නේ කොහෙද? මේගොල්ලෝ dissolve වෙනවා dissolve in the chosen solvent system. එහෙනම් ඔන්න නිර්වචනයක් දෙනවා. solution එකක් කියන්නේ liquid preparation එකක් බව තියෙන්න ඕනේ. therapeutic agent කෙනෙක් ඉන්නවා සහ එයාලත් එක්කලා suitable various experience ලා ඉන්නවා කියනවා. and මේ වක්කුම dissolved කරලා දෙන්නේ in the chosen solvent system එකක් බව පැහැදිලි කරලා දෙනවා. ඔන්න ඔය කතන්දරේ ඔය විදිහටම solution එකට short note එකක් අවුල් දෙනවා. right?
සොලියුෂන් එකක් කියන්නේ ලික්විඩ් ප්‍රෙපරේෂන් එක අමතක වෙන්නේ නැහැ. තෙරපියුටික් ඒජන්ට් කෙනෙක් ඉන්නවා සහ various excipients ලා ඉන්නවා. මේ ඔක්කොම මේ ඩිසෝල්ව් කරලා දෙන්නේ මොනවද? තෝරගත්තු සොලුවස් සිස්ටම්. තෝරගත්තු සොල්වන්ට් සිස්ටම් එක. ඔය කතන්දරේ ඔය විදිහටම මතක තියාගන්න. ලියාගත්ත කමන්නේ ඔය ටියුට් එකේ ඔන්න ඔය කතාව. හරි? එතකොට මම මේ ගිහිල්ලා තියෙනවා මේ එක්සිපියන්ට් ලට විවිධානුකූල එක්සිපියන්ට් ලට විවිධානුකූල හැකියාවන් තියෙනවා. අන්නේ හැකියාවන් ටික ප්‍රයෝජන කරගෙන තමයි මේ සොලියුෂන් එකට මේ එක්සිපියන්ට් ලා දාන්නේ. රයිට්? ඒක තමයි පල්ලෙහාම විස්තර කරලා දෙන්නේ. බලන්න සොලියුෂන් එක තියෙන්න ඕනේ වෙහිකල් එකක්. රයිට්? වෙහිකල් එකක්. රයිට්? වෙහිකල් එකක් කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ දන්නවා. නැත්තම් බේස් එකක්. වෙහිකල් විදිහට පාවිච්චි කරන ගොඩාක් වෙලාවට සොලියුෂන් වල purified water. Right? Purified water තමයි solution එක ප්‍රධානම පාවිච්චි කරන vehicle. Right? ඊළඟට බලන්න co-solvent දාලා දිනවා. මොනවද co-solvent? propylene glycol, glycerine, alcohol. එහෙනම් solvent එකක් තියෙනවා co-solvent එකක් තියෙනවා. මොකක්ද මේ? solvent system එක. මොනවද තියෙන්නේ? co-solvent විදිහට propylene glycol, glycerine සහ alcohol අඩංගුයි. right? ඊළඟට බලන්න agents specifically to enhance the solubility of therapeutic agent in the vehicle. Surface active agents like මේක surface එක අඩු කරන්න ඕනේ. උඩට ලියවෙන්න නම් surface අඩු වෙන්න ඕනේ. surface tension theory ගැන කතා කළා අපි දන්නවා. එහෙනම් surface tension එක අඩු කරන්න නම් surface active agents ලා දාන්න. කතා කරාගේ අපි ඉදිරියට කතා කරනවා hydrophilic base එක excipients පාඩම දෙකට කරනවා. ඒකෙන් හින්දා තමන් කලබල වෙන්න එපා. අල්ලගත්තේ නැත්නම් අල්ලගන්න තව chance තියෙනවා. preservatives. මොනවද මේ preservatives? මෙන්න මේ solution එක නරක නොවී තියාගන්න නැත්නම් microbial growth එකක් ඇති වෙනක වළක්වන්න මේකට අපි දානවා preservative. සාමාන්‍යයෙන් food industry එකේ pharmaceutical industry එකේ බෙහෙත් හදද්දී pharmaceutical industry එකේ පාවිච්චි කරන දේ තමයි preservatives. right? preservatives. මොනවද preservatives කියලා දිනවා මතක තියාගන්න ඕනේ. ඊළඟට දානවා මොනවද? viscosity modifiers. sweetening agent. මේ සිරප් එක මේ solution එක පැණි රස වෙන්න ඕනේ. solution එක පැණි රස වෙන්න නම් sweetening agent තමයි. flavoring agent. දැකුම් ගන්න දැක්කම රෝස පාට දිනන නම් අන්න solution එක ගන්න හිතෙනවා. නැත්තම් දැක්ක ගමන්ම ගුම කළු පාටක්. අයියෝ එපා කියලා. ඒකින්ද කතන්දරයක් හැම දැකුම් කළු වෙන්න ඕනේ දෙයක්. බොණ්ඩ ආස හිතෙන්න දෙනවා. හැම දෙයකටම ගොඩාක් වෙලාවට કોઈ ගාන දේවල් වලටත් දානවා දැන්. නමුත් සමහරක් දේවල් වලට අත්‍යවශ්‍යම නැහැ. නමුත් තේරුම් ගන්න ඕනේ දෙයක් ආස හිතන විදිහට හදන්න. ඒකට ස්වීටින් ඒජන්ට් එකතු කරන්න ඕනේ, පැංගස වෙන්න ඕනේ, ෆ්ලේවරින් ඒජන්ට්ස් ලා එකතු කරන්න ඕනේ. ඊට අමතරව මොනවා හරි සුවඳක් එන්න මොනවා හරි ඇරෝමා සුවඳක් වගේ ඇරොමැටික් වෙන්න තව මොනවා හරි ඉන්ග්‍රීඩියන්ට් එකක් එකතු කරන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ සොලියුෂන් එක ඔක්සිඩේට්ස් වෙලා විනාශ වෙන එක නවත්තන්න. ඔක්සිඩේට්ස් වෙලා විනාශ වෙන නවත්තන්න. මොනවද දාන්නේ? ඇන්ටිඔක්සිඩන්ට් දාන්න. ඇන්ටිඔක්සිඩන්ට් දාන්න. right? ඇන්ටිඔක්සිඩන්ට් වලට උදාහරණ දීලා තිනවා. ඔය බලා ගන්න පුළුවන්. සෝඩියම් ෆෝමල්ඩිහයිඩ් සල්ෆොක්සිලේට් ඒවා ටික බලා ගන්න. ඊට පස්සේ කලර්ස්, ෆ්ලේවර්ස්, බෆර් එක රෙගියුලේටර් pH එකේ මේ සොලියුෂන් එකේ නියතව පවත්වා ගන්න ඕනේ. අන්නේ pH එකේ නියතව පවත්වා ගන්න නම් සිට්‍රේට් බෆර්ස් දානවා. එහෙනම් ෂෝට් නෝට් එකක් දාගත්තා. සොලියුෂන් එක හැදින්නුවා. දාන vehicles ටික ලියාගත්තා. දාන excipients ටික ලියාගත්තා. කටපාඩම් ඔච්චරයි. right? පෙරලා කියන පැත්ත advantage and disadvantage of solution. කටපාඩමින් ආනවා අනිවාර්යෙන් පාස්ට් කරනවා. සාමාන්‍යයෙන් එකපාරක් පාඩම් කරපු ළමයින්ට හිතලා ලියන්න පුළුවන් advantage and disadvantage solution. මහා ලොකු කතන්දරයක්. right? ඒකින්ද පොඩ්ඩක් කියව ගන්න මම චුට්ටක් කියන්නම්. therapeutic agent can be easily administered orally to individual who have different solution. දැන් උදාහරණයක් විදිහට ළමයි
අපිට ටැබ්ලට් එකක් ගිලින්න බැන්න. හිතන්න patient කෙනෙක් පැරලයිස් වෙලා ඉන්නවා. මේ මනුස්සයා කොමා එකේ ඉන්නේ. මේ මනුස්සයාට ගිලින්න බෑ. ඉන්ජෙක්ෂන් විදියට දෙන්න පුළුවන්. හැබැයි ඇඟ හිල් කරන්න බෑ. ඒක හින්දා මොකද කරන්නේ? අන්න NG tube එකක් දාලා දෙන්න. nasogastric tube එකක් දාලා ටැබ්ලට් එක කුඩු කරලා සොලියුෂන් එකක් හදලා දෙන්න. ඉතින් එහෙම මහන්සි වෙන්න ඕනේ නැහැ. දැන් සොලියුෂන් තියෙනවා. ඉතින් මේ සොලියුෂන් එක අපිට දෙන්න පුළුවන් nasogastric tube. අන්න වාසියක් වෙනවා සොලියුෂන් එක පාවිච්චි කිරීමේ ටැබ්ලට් එකට වත්. හරි? ඊළඟට බලන්න. තව තියෙනවා ඔකේ ටේස්ට් එක හදන්න පුළුවන්. රස වෙන්න හදන්න පුළුවන්. තම ටැබ්ලට් එකක් ගත්ත ගමන් අම්මෝ තිත්තයි. එහෙම නැහැ. මේක දැක්ක ගමන් මම දැන් ඊයේ පෙරේදා මම කිව්වා ක්ලැරිත්‍රොමයිසින් සිරප් එකක් මාරම රහ. මාරම රහ. සීනි ටිකක් තියෙන ඉතින් මේ බී වැඩිලා කෙනෙක් නම් ඉතින් හොඳ නැහැ. සීනි වැඩිනේ. නමුත් මාර. ඊළඟට easy to swallow then solid dosage food. අනිවාර්යෙන් පැන්ඩෝල් පෙත්ත ගිල්ලවට වැඩිය ගිල්ලා උගුරු හිරවනවා අම්මෝ අමාරුයි. නමුත් කතන්දරයක් සොලියුෂන් එක බොන්න ලේසි. right? ඔය වගේ පුංචි ඒවා ටිකක් තියෙනවා. පොඩ්ඩක් කියව ගන්න මොනවද advantage of solution. disadvantage පැත්තට ගියාම බලන්න මේක වතුර තියෙන solution එක. වතුර තියෙනවා නම් අනිවාර්යෙන් මේකේ කොහොම කරත් කාලයක් යනකොට මේක නරක වෙන්නට පුළුවන්. ටැබ්ලට් එහෙම නැහැ. සෑහෙන කාලයක් තියාගත්ත එකේ පොලි පේපර් එකේ දාලා එනවා. පැන්ඩෝල් කාඩ් එකකින් සෑහෙන කාලයක් ෂෙල්ෆ් ලයිෆ් එක තියෙනවා. නම සොලියුෂන් එක එහෙම බෑ. කැඩුවට පස්සේ එහෙම තියාගන්න බෑ. ටැබ්ලට් නම් එක ඩෝස් එක ෆොයිල් පේපර් එකකින් කඩන්න. මේක එහෙම බෑ. මයික්‍රෝ ඔර්ගනිසම් ග්‍රෝත් එක වෙන්න පුළුවන් කඩලා තියාගන්න ගොඩක් කාල බෑ. right? ඒක අවශ්‍යයි. ඊට අමතරව මේක සොලියුෂන් එකක් සාක්කුවේ දාගෙන යන්න පුළුවන් පැන්ඩෝල් පිප් දෙන්න. සිරප් බෝතලේ සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. සොලියුෂන් බෝතලේ සාක්කුවේ දාගෙන අම්මු. right? ඊළඟට ඔය කතන්දර ටික තියෙනවා. ඔයාලට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඊට අමතරව මේ සොලියුෂන් එකක් දෙනකොට ළමයි ඒකට හැන්දක් දෙන්න ඕනේ බොන්නේ. නැත්තම් මොකක්ද කප් එකක් දෙන්න ඕනේ. ඉතින් මේවා ඉතින් කොස්ට් එකත් වැඩි. ඒකින්ද මේකේ කොස්ට් එක සාමාන්‍යයෙන් අනිත් ඒවා වලට වඩා වැඩි. right? ඔයගේ disadvantage තියෙනවා. මම disadvantage 8ක් දාලා තියෙනවා. පොඩ්ඩක් disadvantage කියව ගන්න. මේවා ඉතින් කියවලා තේරුම් ගන්න බැරි නම් ඇත්තටම මේ ලොකු අපහසුතාවයකටපත් වෙන්න වෙනවා. මොකද ඉංග්‍රීසි මට්ටම මදි. right? එතකොට එයාට සිද්ධ වෙනවා මොකද දැන් පාවිසි එක්සෑම් එකේදී යන්තාක් දුරට අපිට ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යයි. නැත්තම් ඉතින් අපිට මේ අර තර්ක කරලා දෙන MCQ පේපර් කොට දාගන්න බෑ. වයිව වලදී අපි කියන්නේ ඒකින්ද තමන් ඉංග්‍රීසි නොලෙජ් එකත් අපි ටික නග්ගගෙන ඇවිල්ලා යම්තාක් දුරට හොඳ තත්ත්වයක තියාගෙන තමයි විභාගයට යන්නේ. right? ඊළඟට අපි සොලියුෂන් ගැන කතා කරා. ඊළඟට අපි කතා කරන්න යන්නේ සිරප් ගැන. සිරප් ගැන. right? සොලියුෂන් නම් හරි කොට දාගත්තා. දැන් සිරප් ගැන. right? බලමු සිරප් ගැන මොනවද කියන්න තියෙන්නේ. පෙරලන්න තුන්වෙනි පිටුවට සිරප් ගැන. right? තුන්වෙනි පිටුවේ සිරප් ගැන. right? බලමු මෙන්න බලන්න පොඩි නිර්වචනයක් තියෙනවා. සිරප් are concentrated aqueous preparation. ජලීය preparation එකක් concentrated. මොනවද මේ concentrate කරලා තියෙන්නේ? of 85% of sugar. අනිවාර්යෙන් සීනි මට්ටම මේකේ 85ක් දක්වා අරගෙන ගිහිල්ලා සොලියුෂන්. එහෙනම් මේ සොලියුෂන් එකට සීනි 85ක් දාලා හදලා ගන්නකොට ඔන්න ඒක සිරප් බවට පත් වෙනවා. එහෙනම් තර්කානුකූල වෙන්න උත්තරයකට ඔන්න සුගර් මට්ටම වැඩි ප්‍රිපරේෂන් එකේ දැන් තියෙන සොලියුෂන් එක සිරප් එකක් මොකද කරලා තියෙන්නේ සීනි 85ක් විතර වැඩි කරලා ඒකේ සීනි මට්ටම අන්න මේකේ සීනි මට්ටම වැඩි වෙනකොට මයික්‍රෝබියල් ග්‍රෝත් එක chemical stability එක වැඩි වෙනවා. chemical stability එක වැඩි වෙනවා microbial growth එක අඩු වෙනවා. එහෙනම් Tamanට පැහැදිලි සිරප් එකකට preservatives add කියලා යුතුම නැහැ. හැබැයි දාන්න. add කරන්න ඕනෙම නැහැ. හැබැයි දානවා කාලයක් කල් තියාගන්න පුළුවන් විදියට. right? බලන්න syrup are concentrated aqueous preparation of 85% of sugar or sugar substitute. සීනි වෙනුවට පාවිච්චි කරන පැණි රසකාරක. ඒව දාන්න පුළුවන්. With or without flavoring agent and medicinal substance. Flavoring agents දාන්න පුළුවන්.
medicinal agents තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කොහොමද සිරප් නම් 85% of sugar තියෙනවා. 85% of sugar තියෙනවා. ඊළඟ types of syrup. syrup types වර්ග දෙකයි ළමයි. එකක් තමයි aromatic syrup. syrup types දෙකයි. එකක් aromatic අනිත් එක medicinal. medicinal syrup. බලමු අපි aromatic syrup කියන්නේ මොකක්ද කියලා. aromatic කියන්නේ ළමයි having pleasant smell. මාර සෝදයි. වාෂ්පශීලී aromatic හරි සෝදයි. right? එතකොට they are mostly used to improve the taste of salty, bitter or otherwise unpleasant. aromatic syrup තමයි ගොඩාක් වෙලාවට තිත්ත syrup වලට දාන්නේ. aromatic මොන හරි දෙයක් දාලා ඒක හදනවා aromatic syrup. ඉතින් මේකේ අර taste එක unpleasant smell එක ඔක්කොම නැති වෙලා. right? medicinal syrup කියන්නේ two types වලට බෙදෙනවා. medicinal syrup වර්ග දෙකකට බෙදෙනවා. එකක් තමයි extractive ඒවා. සමහරක් ඒවා ශාක වලින් නිස්සාරණය කරලා ගන්න medicinal syrup වර්ග තියෙනවා. right? උදාහරණයක් විදිහට ඕගොල්ලෝ ඉස්සරහට බලලා නැති කොටෙන් හදන ලින්ටස් එක වගේ දේවල් තියෙනවා. ලින්ටස් ගැන කතා කරද්දී කියනවා කොහොම හරි දැන් අපි දන්නවා දසමූලාරිෂ්ඨය. සිරප් එක දශමූලාරිෂ්ඨය ආයුර්වේද පාවිච්චි කරන. ගොඩාක් සිරප් වර්ග පාවිච්චි කරන ආයුර්වේදේ. මේවා ශාක වලින් විස්තරණය කරගන්නවා. right? ඊට අමතරව අපි පාවිච්චි කරන සිරප් වර්ග වල තියෙනවා උදාහරණ රෝස් වෝටර්. අපි පාවිච්චි කරන ලෙමන් සිරප්. ඔය වගේ ලෙමන් සිරප් එක ගන්න පුළුවන් එක්ස්ට්‍රැක්ටිව් මෙඩිසිනල් සිරප් එකක් විදියට. ඊට අමතරව මේකෙදි තව එකක් තියෙනවා මොකක් හරි කිමිකල් රියැක්ෂන් එකකින් හදන සිරප් ජාතිය. ඒව තමයි දෙවෙනි කට්ටිය අපිට තේරෙනවා මේවා මොකක් හරි කිමිකල් රියැක්ෂන් එකක් මත හදන සිරප්. chemical reaction එකක් මත. එහෙනම් පැහැදිලි සිරප් වර්ග දෙකයි aromatic and medicinal. medicinal තියෙනවා drug මොන හරි ශාකයකින් extract කරගන්න ඒවා. තමතර chemically මොකක් හරි reaction එකක් මත extract කරගන්න දේවල්. right? බලමු පොඩ්ඩක්. made from extracting dust. Here the fluid extract from respective medicines is mixed with the syrup. Right? Made from chemicals, they can be either by simple solution or by chemical reaction by the solution. Here the taste of the medicinal agent greatly modified. Taste greatly modified කරලා දෙනවා when මේ chemical syrup. එහෙනම් අත්‍තරම මේක ටිකක් bitter taste එකක් තියෙනවා. මේකට පොඩ sweetening agent වගේ දේවල් excipients වැඩි කරන්න ඕනේ. නමුත් මේ chemically reaction එකක් මත හදන medicinal syrup වල එහෙම ප්‍රශ්නයක් නැහැ. මේවේ taste එක greatly modified. පට්ට රසයි. right? ඔන්න සිරප් ගැන ඇඩ්වාන්ටේජ් and ඩිස්ඇඩ්වාන්ටේජ් ගැන කමෙන්ට් නොලෙජ් එකක් එන්න ඕනේ. උදේට මම දැන් මේකට කියන්නේ ෆ්ලේවරින් ඒජන්ට් මොනවාද දාන්නේ, කලරින් ඒජන්ට් මොනවාද දාන්නේ. right? එක්සිපියන්ස් පාඩම ෆාමසිටිකල් එක්සිපියන්ස් පාඩම දෙකට පටන් ගන්නවා. සතිය දෙකක් යනවා. ෆාමසිටිකල් එක්සිපියන්ස් පාඩම විදියට මොනවද මේ වීචර්ස් වර්ග ඒව තමයි ඔබට එනවා. ප්‍රිසර්වේටිව්ස් වර්ග පුළුවන්. right? ඊළඟට advantage of syrup. Appropriate for any patient. ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. වයස කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දීවැඩියව තියෙනවා නම් දෙන්න බෑ. මොකද සීනි සාන්ද්‍රය 85. right? ඊට අමතරව සීනි සාන්ද්‍රය 85 අයට දෙන්න පුළුවන් සිරප් වර්ගයක් තියෙනවා. මොකද මේ අර sugar substitute වගේ දේවල් දාලා අපිට දෙන්න පුළුවන්. sucralose වගේ aspartame. right? Economically safe to the patient. The most natural and easier route of administration. අර කතන්දරමයි solution එකේ කතන්දරම තමයි පොඩ්ඩක් කියව ගන්න. The liquid dosage form is expected for certain types of product like coke milk. ගොඩාක් සිරප් වර්ග තියෙන ලංකාවේ නම් coke mixture වල. ඒකයි dose සිරප්. Disadvantage ඒවා තියෙනවා. Delayed onset of action because of absorption take time. ඇත්තට absorption එක යම් වෙලාවක් ගන්නවා. ඒකින්ද ටිකක් වෙලා යන්න පුළුවන්. Not suitable in emergency and for unconscious patient. Unconscious patient ලාට එච්චර සුදුසු නැහැ නු. නමුත් අපිට NG tube එකක් දාලා දෙන්න පුළුවන් සිරප්. කෝක් සිරප් එක නම් දෙන්න ඕනේ නැහැ. රෙස්පිරේටර් එකේ ගෑවිලා යන හින්දා බොන්න. එතකොට ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
නමුත් ඇත්තටම ටැබ්ලට් එකකට වැඩි සිරප් එක යම් කිසි තාක්ෂණයකට සුදුසුයි අන්කොන්ෂස්. ඊළඟට ඉමර්ජන්සි එකදී පාවිච්චි කරන්න බෑ ළමයි ඉන්ජෙක්ෂන් එකක් තරම් සුදුසු නෑ. Not convenient for patient with gastrointestinal disorders such as diarrhea. Diarrhea කියන එකට මේවා දෙන්න බෑ. diarrhea වැඩි වෙන්න පුළුවන්. Right? Constipation, ulceration, hyperacidity in the stomach. acidic media එකක් වෙනස් කරන්න පුළුවන් සිරප් එකකට. සිරප් එක බඩට ගියාට පස්සේ ඒක acidic media එක වෙනස් කරන්න පුළුවන්. ඒකෙන් ඉඳලා gastritis තියෙන අයට පොඩි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. Right? Can't avoid first pass medical. දැන් ඉන්ජෙක්ෂන් එක ගන්න අපිට දුන්න පැරන්ටල් ඇඩ්මිනිස්ට්‍රේෂන් විදිහට කිව්වොත් කෙනෙක්ම first pass medical එක නැත්තම් විවේක හරහා යනක නෝක් කරනවා. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. ඒකේ කැඩෙන්නේ නැහැ. නමුත් මේ සිරප් එකක් එහෙම වළක්වන්න බෑ. ඒක first pass medical GI route එකකින් යන first pass medical එක නිවන් විවේකයෙන් යන එක අනිවාර්යෙන් සිදු වෙනවා. right? ඔන්න සිරප් ගැන පොඩි තර්කානුකූල මතකයක් ගෙනාවා. ගණ්ඩ මාතෘකාව ලින්ටර්ස්. හරි ලේසි ලින්ටර්ස්. මේ ලින්ටර්ස් කියන්නේ ලිනිමන්ට්ස් නෙමෙයි. ලිනිමන්ට්ස් කියන්නේ ඇගේ අතුල්ලලා ගන්න නෙමෙයි. ක්‍රීම් එක. දැන් උදාහරණයක් විදිහට අර හොස්පිටල් එකේ දෙනවා මෙදිල් සැලිසිලේට් ක්‍රීම් එක. ඔයින්ට්මන්ට් එක මෙදිල් සැලිසිලේට්. එතකොට මේක අරගෙන ඔය ක්වැක්කුම් කියලා ගියාම මේව දෙනවා. ගාලා අතුල්ලන්න ඕනේ. ඒක එළියේ ගන්න. ඇතුලේ නෙමෙයි. ඒ ලින්ටර්ස් කියන්නේ ලිනිමන්ට්ස් වලින් වෙන් කරගන්න. ලින්ටර්ස් කියන්නේ බොණ්ඩ දෙන එක. right? මේ කැස්සට දෙනවා ප්‍රධාන වශයෙන්. right? එතකොට ලිනිමන්ට්ස් කියන්නේ මේ ගාන එක. කැක්කුම් වලට ගාන. ප්‍රධාන වශයෙන් කැක්කුම් වලට ගාන ලිනිමන්ට්ස් තමයි තියෙන්නේ. ගාලා තුල්ලන්න ඕනේ. right? එහෙනම් පැහැදිලි ගාලා තුල්ලන්න ඕනේ. ලිනිමන්ට්ස් වෙනයි ලින්ටර්ස් වෙනයි. ලින්ටර්ස් කියන්නේ සිපට් බොන්න දෙක. ගාලා දාන්න ඕනේ. හරි. right? බලන්න. ලින්ටර්ස් කියන්නේ right? Linters is පෙරලගන්න හතර පස්වෙනි වීඩියෝට Linters is medicine in the form of a syrup taken to the relief of and sore throat especially sore throat නියම syrup එක. The Linters is a syrup that helps to relieve dry cough. Some pharmacy sells codeine in the form of a syrup like medicine called codeine Linters. මේ codeine කියන්නේ තමයි codeine phosphate. ඔය codeine phosphate ගන්නවා පැනඩින් ටැබ්ලට් එකේ කියන්නේ paracetamol plus codeine phosphate. මේ codeine වලට කියන පුළුවන් හැකියාවක් තියෙනවා අපේ කෝප් සෙන්ටර් එකට ගිහිල්ලා ඒක නවත්තලා දාලා ශරීරෙම කෝප් එක අඩු කරනවා. ඉතින් මේ codeine phosphate ප්‍රධාන වශයෙන් ලින්ටර්ස් වල පාවිච්චි වෙනවා. ලින්ටර්ස් ගැන කතා කරද්දී චූටි නිර්වචනයක් දීලා තිනවා මේක විස්කස් ප්‍රිපරේෂන් එකක්. viscous preparation එක. ඊට අමතරව මේක මොනෝපේසික් ලික්විඩ් එකක්. මොනෝපේසික් කියන්නේ එක පේස් එකයි තියෙන්නේ. මොනෝපේසික් ලික්විඩ් එකක්. high concentration sugar තියෙනවා. high concentration sugar තියෙනවා. sugar වල high concentration එක මෙහෙම ලියතේ. concentration වැඩි. සිරප් දාලා තමයි මේක හදන්නේ. ලින්ටර්ස් වල vehicle එක වෙන්නේ සිරප් බොහෝ වෙලාවට. right? ඊළඟට slowly තාමත් හිමින් slowly කරනවා. for treatment of cough treatment එකකට පාවිච්චි කරන එක. මොන නිර්වචනයක් තියෙනවා හටපාඩම් කරගන්න ඕනේ ලින්ටර්ස් ගැන හොලිලා. ඔය පොයින්ටර් ඔය විදිහටම ලියන්නේ නිර්වචනයක් අහුවොත් නැත්තම් ඒක දෙකක්. right? ඊළඟට uses මොනවද පාවිච්චි කරන මේ ලින්ටර්ස් ප්‍රධාන වශයෙන් ලින්ටර්ස් පාවිච්චි කරන්න ළමයි sedative activity එකක් ගන්න. මේ ලින්ටර්ස් වලට කොහොමද නින්ද යනවා? දැන් උදාහරණ codeine phosphate වලට නින්ද යන්න පුළුවන්. නිදිමත ගතිය ඇති කරන්න. sedative කියන්නේ නිදිමත ගතිය ඇති කරන එකට. ඊට අතර demulcent හැකියාවක් ගන්න. demulcent කියන්නේ ළමයි මොකක් හරි අපේ throat එකේ inflammation එකක් තිබ්බොත් දැන් කැහැලා throat එකේ inflammate වෙලා. අන්නේ inflammation එක අඩු කරගන්න. demulcent හැකියාව කරගන්නවා. ඊට අමතරව expectorant action එකකට ගන්නවා. cough expectorant. right? respiratory tract එකේ notes. මතක තියාගන්න. right? expectorant action එකකට ගන්න පුළුවන්. right? ඊළඟට formulation of linters. කොහොමද linters හදලා තියෙන්නේ? අර විදිහමයි vehicle දාලා දෙනවා. excipient එකත් adjunct excipients දාලා තියෙනවා. right?
vehicle විදියට සිරප් එක ලින්ටස් එක ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙන්නේ ලින්ටස් එක නම් vehicle විදියට ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ මොකක් හරි මෙන්න මේ සිරප් එක. උදාහරණයක් විදියට අපි හදනවා තොළු සිරප් කියලා එකක්. මේ තොළු සිරප් පාවිච්චි කරනවා. right? ඊට අමතරව ග්ලිසරින් සහ සෝබිටෝල් වගේ දේවල් පාවිච්චි කරනවා. ග්ලිසරින් සහ සෝබිටෝල් මේකේ වෙහිකල් එක විදියට පාවිච්චි කරනවා. ග්ලිසරින් සහ සෝබිටෝල්. ඊළඟට excipients පාවිච්චි කරන්නේ වරණක් ඇතුළේ මම දාලා තියෙනවා used to improve safety efficacy and palatability කියන්නේ රසභාවය කියලා. patient ගේ කැමැත්ත ඇති කරගන්න. palatability කියන්නේ patient ඇති වෙන කැමැත්ත වැඩි කරගන්න. රස chemical stabilizer මොනවද දාන excipients chemical stabilizer අනේ most stable මොකද මේකේ සිරප් තියෙනවා 85ක් sugar තියෙනවා සිරප් concentration එකක් වැඩි මේ සිරප් වලට වැඩිය ලින්ටස් concentration එක වැඩි right ලින්ටස් concentration එක වැඩි එහෙනම් ඒක more stable කිසි ප්‍රශ්නයක් නැහැ right ඊළඟට preservatives දාන්න කල් තියාගන්න ගොඩක් කල් තියාගන්න මම ඕනේ නැහැ කියලා නමුත් මේ ගොඩක් කල් තියාගන්න ලින්ටස් වලට දාන්න පුළුවන් high concentration of syrup acting as preservatives මේ මම කියපු කතන්දරේ මොකද sugar content එක වැඩි හින්දා කියලා වරහන් එක ලියාගත්ත ඒක වුණා තොළු syrup has antibacterial action සමහර වෙලාවට පාවිච්චි කරනවා මම කියනවා තොළු syrup කියන එක තොළු syrup කියන එක මේ තොළු syrup කියන්නේ ළමයි මේ තොළු බල්සම් කියන මේ ශාකේ නැත්නම් මිනොසීලන් බල්සම් ට්‍රී කියන මිනොසීලන් බල්සම් ට්‍රී කියන ශාකයෙන් එක්ස්ට්‍රැක්ට් කරලා ගන්න යම්කිසි සිරප් එකක්. එතකොට මේ සිරප් එක තමයි ගොඩාක් වෙලාවට බේසික් විදිහට පාවිච්චි කරන ගොඩාක් රටවල ඉන්දියාවේ මේක ප්‍රබලව පාවිච්චි කරනවා. එතකොට අපිට ඒ නම් බදාගත්ත නැහැ. මම ඔයාලට ෆොටෝ එකක් කියවන්නයි. right? කලර් ඊළඟ බලන්න. තාම ඊට අමතරව බෙන්සොයික් ඇසිඩ් කොඩේන් ෆොස්ෆේට් ලින්ටස් එකේ benzoic acid පාවිච්චි කරනවා. කොඩේන් ෆොස්ෆේට් ලින්ටස් එකේ benzoic acid පාවිච්චි කරනවා. benzoic acid පාවිච්චි කරනවා. අපිව පාවිච්චි කරන කොඩේන් ලින්ටස් එක. එක්සැම්පල් එකක් දීලා තියෙනවා කොඩේන් ලින්ටස් එක. ඔය දින රූපසහන අපි පාවිච්චි කරන කොඩේන් ලින්ටස් එකේ මම උඩ දීලා බෝතලේ. බලන්න මේ බෝතලේ යටින්ම ගහලා තියෙනවා කොඩේන් ලින්ටස්. එතකොට උඩින් දාලා තියෙන බෝතලේ මෝඩිය ස්ක්‍රූ කැප් එකක් තියෙනවා. කරකවන්න. ස්ක්‍රූ කැප් එකක් තියෙනවා. ඊට අමතරව කලරින් ඒජන්ට් විදිහට අපි පාවිච්චි කරනවා කෝල්ටා කියන ඩයි එක. කෝල්ටා කියන ඩයි එක ෆ්ලේවරින් ඒජන්ට් විදිහට පාවිච්චි කරනවා. රස දෙන්න විදිහට පාවිච්චි කරනවා. බ්ලැක් කරන්ට් සිරප්, ලෙමන් සිරප්, බෙන්සල්ඩිහයිඩ් වගේ දේවල්. ලෙමන් සිරප් වල දිහිලා. ඒකට දිහිලා තමයි මේ සිරප් එක පාවිච්චි කරන්නේ. ඔයදින එක්සැම්පල් එකක් කොඩේන් ෆොස්ෆේට් ලින්ටස් එකට බ්‍රිටිෂ් ෆාමකෝපියාලගේ. එතකොට බාන්න දීලා තියෙනවා කොඩේන් ෆොස්ෆේට් එකේ 3 ග්‍රෑම් තියෙනවා. ලෙමන් සිරප් තියෙනවා. ලෙමන් සිරප් එක දාන්නේ මෙතන අතන ෆ්ලේවරින් ඒජන්ට් කියන විදිහට. මොකද දෙහි රසක් එනවා. එතකොට දෙහි කියන්නේ ලෙමන් රසක් කියනවා. එතකොට රසයි. ඊට අමතරව බෙන්සොයික් ඇසිඩ් දාලා දෙනවා මේකේ ප්‍රෙසර්වේටිව් එකක් විදිහට. බෙන්සොයික් ඇසිඩ් ප්‍රෙසර්වේටිව් එකක් විදිහට. හයිවෙන් පිටුව ඊළඟට ක්ලෝරෝෆෝම් ස්පිරිට් දානවා. ඇත්තටම තමයි ප්‍රිසර්වේටිව් එකක් විදිහට ක්ලෝරෝෆෝම් ස්පිරිට් දානවා. ඊට අමතරව ක්ලෝරෝෆෝම් ස්පිරිට් වල ෆ්ලේවරින් ගතියකුත් තියෙනවා. right? එහෙනම් preservation and flavoring action දෙකම තියෙනවා ක්ලෝරෝෆෝම් ස්පිරිට් වල. ඊට අමතරව compound of tartrazine solution බලන්න pharmaceutical excipients වල coloring agents ගන්නවා නම් tartrazine කවුද ගන්න. right? tartrazine කියන්නේ lemon yellow color එක. lemon yellow color එක. ඊළඟට syrup QS කියන්නේ මම කියනවා ලතින් ටර්ම් වලදී quantity sufficient quantity 100,000 නෙවෙයි. මිලිලීටර් 1000ක් වෙනකන් syrup දාන්න කියලා තියෙනවා. අපි පාවිච්චි කරන තොළු syrup. prepare litres 30 ml මිලිලීටර් 30ක් යවන්න. litres එක හදලා මිලිලීටර් 30ක් යවන්න. direction 6 කපාරවල 6 swallow slowly without aid of food. වතුර බොන්නේ නෑ ලින්ටස් එක දීලා පැය භාගයක් විතර ඉඳලා තමයි වතුර. නැත්තම් අරක හෝස් ගාලා හේදිලා මං කිව්වා සෙඩිටිව් ඇක්ෂන් එක දෙනවා. throat එකේ ඉන්ෆ්ලමේෂන් එක නතර කරනවා. කෝෆ් එක අඩු කරනවා.
එහෙනම් කැහැලා සෙම කැහැලා මෙම ගිහිල්ලා යන්නේ නැතුව හරි ගිහිල්ලා තුවාල වෙලා තියෙන උගුරට මාර සනීපයි ලින්ටස් එකක් ගහපුවාම එහෙනම් පැහැදිලි කාරණයක් වතුර නම් බොන්න දෙන්නේ පැය භාගයක් විතර නේ. ලින්ටස් එකට සිරප් එක තිබුවා වතුර බොන්න දෙන්නේ. Linters are supplied in well closed storage condition. Linters are supplied in well closed container. උන්ට වහපු container එකකට දාන්න ඕනේ. Having screw cap එකක් තියෙන්න ඕනේ. Store in cool place protect from light. Cool place එක protect කරන්න light. ඒතකොට ඔය තියෙන screw cap එකක් තියෙන බොටල් එක. හරි? එහෙනම් කතන්දරේ පැහැදිලි. අපි කතා කරා pharmaceutical solution syrups linters ඔන්න ඔය මට්ටමින් ගොඩ දා ගන්න පුළුවන් නම් විභාගේ ඔය ප්‍රශ්න ටික ආවොත් ගැටලුවක් වෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට්ස් කරන්න. වීඩියෝ එක ඔයගොල්ලන්ට හම්බ වෙනවා දැන්. එතකොට ඊට අමතරව අපි දෙකට ක්ලාස් එකේ pharmaceutical experience පටන් ගන්නවා. ඊට අමතරව antibiotic පාඩම කන්ටිනියු කරගෙන ඊට අමතරව තාමත් වැදගත් වෙන metric system එක සහ අර කලින් කතා කරපු apothecary system වල calculation වලට වැදගත් වෙන සමීකරණ දෙක අද මම දෙන්නේ. ඉතින් ඉතාමත් වැදගත් එක ඕගොල්ලෝ හවස දෙකේ ක්ලාස් එකට සහභාගී වෙනවා. ඉතාමත් හොඳයි. ඒකට ඇඩිෂනල් පේමන්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. right? මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න. වීඩියෝ දෙක අද ඔයගොල්ලෝ ලබා දෙනවා. මම හිතන්නේ වීඩියෝ මාර්ගයෙන් මේක කරන එක තාමත් සුදුසුයි. වීඩියෝ වලට හම් වෙනවා. මොනවා හරි ප්‍රශ්න තිබුණ මගෙන් අහන්න. හරි? ඊට අමතරව තව මොනවා හරි ගැටලු තියෙනවා නම් විභාග ප්‍රශ්න සම්බන්ධව මොනවා හරි අහන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. मैसेज කරන්න සංකට मैसेज කරන්න පුළුවන් මට मैसेज කරන්න පුළුවන් 24 hours मैसेज කරන්න පුළුවන් උත්තරය පුළුවන් තරම් ඉක්මනට අපි බලාපොරොත්තු වෙනවා ඔයාලගේ ප්‍රශ්නවලට උත්තර ලබා ගන්න. හරි. එහෙනම් බොහොම ස්තුතියි. හරි. හැමෝටම සුබ දවසක්. අද දවසේ අපි කතා කරන්න යන්නේ එලික්ෂර් සම්බන්ධව. එතකොට ඕගොල්ලන්ට වැටහීමක් වෙනවා මම මේ වෙනකොට SCQ paper එකේ නැත්නම් ඕගොල්ලෝගේ pharmacy exam එකේ structure question paper එකේ first question එක ගැන විදිය කතා කරලා forensic pharmacy සම්බන්ධව ඒ දුරට තව ඉදිරි paper වලින් කතා කරනවා මේ second SCQ එක ගැන විදිහේ සම්බන්ධව කතා කරගෙන යන්නේ. එතකොට අපි මේ වෙනකොට කතා කරා syrup එකක් කියන්නේ මොකද්ද? නැත්නම් ඊට අමතරව solution එකක් කියන්නේ මොකද්ද? සහ linters එකක් කියන්නේ මොකද්ද කියලා සම්බන්ධව. ඊට අමතරව අපි elixir ගැන කතා කරොත් ළමයි elixir එක ගැන කතා කරනකොට ඒකට definition එකක් තියෙනවා. අපෙන් අහන්න පුළුවන් define the elixir. නැත්නම් what is the elixir? එතකොට අපි යම්කිසි definition එකක් ලියන්නේ. මම syrup වල ලියන විදිහ කියලා දුන්නා, solution වල ලියන විදිහ කියලා දුන්නා, linters වල කියන විදිහ කියලා දුන්නා. ඊට අමතරව මෙන්න දැන් කියලා දෙනවා elixir වල ලියන්නේ. හරියට point out කරගන්න ලස්සනට ලියන්න පුළුවන් definition එක තමයි elixir එකක් කියන්නේ ළමයි clear solution එක. right? clear liquid එකක්. කිසි ප්‍රශ්නයක් නැහැ. clear liquid එකක් sweetened and flavored. මේකට flavoring agent no sweetening agent දාලා. excipient. right? ඊට අමතරව hydro කියන්නේ ළමයි ජලය. නැත්තම් aqueous media එකක්. ජලය හරි මොනවද? alcoholic. අනිවාර්යෙන් main ingredient එක elixir එක alcohol දෙවීමට අවශ්‍යයි. liquid preparation බලන්න ආයෙත් කියනවා hydroalcoholic liquid preparation. එහෙනම් කතන්දරයක් විදිහට ඔළුවට යන්න ඕනි definition එකක් තියෙනවා clear sweetened and flavored hydroalcoholic liquid preparation. hydroalcoholic liquid preparation intended for oral use. orally පාවිච්චි කරන්න හදලා තියෙන liquid preparation. එහෙනම් කතන්දරයක් විදිහට තේරුම් ගන්න elixir එකක් කිව්වම clear sweetened and flavored add කරපු hydroalcoholic liquid preparation එකක් intended for oral ඔන්න elixir. right? elixir වල main ingredients තියෙනවා. ටියුට් එක අත කරන් බලන්න මොනවද elixir වල තියෙන්නේ. right? පොඩ්ඩක් කියනවා මම definition එකක් තියෙනවා elixir එක. ඔය අදලා තියෙන්නේ දාලා තියෙන digoxin කියන elixir එක. ලංකාවේ තියෙන elixir තාම අඩු ප්‍රමාණයක් තියෙන පුළුවන් නම් හොයාගන්න.
The main ingredients of elixir are ethyl alcohol. Main ingredients of the elixir are ethyl alcohol. Methyl නෙමෙයි. ethyl alcohol. කොච්චරක් කියවද? 105 140ක් අතර ප්‍රමාණයක් දාලා තියෙනවා. එහෙනම් මේකේ ඇල්කොහොල් තියෙනවා. මේකේ ඇල්කොහොල් තියෙනවා. සිරප් එක 185ක් දක්වා සීනි දාලා. elixir එක 105 40ක් අතර ethyl alcohol තියෙනවා. right? ඊට අමතරව water, glycerine or propylene glycose දාලා. propylene glycose. sweetener agent add කරලා තියෙන්න පුළුවන්. ඊට අමතරව වෙන excipients වර්ග, preservatives වර්ග දාලා තියෙන්න පුළුවන්. coloring agents, preservatives දාලා තියෙන්න. right? ඔන්න පැහැදිලි elixir කියන එක යන් අපි මොනවද types of elixir කරන්නේ. elixir ප්‍රධාන වශයෙන් types දෙකයි. පළවෙනි එක තමයි flavored elixir. flavored elixir. දෙවෙනි එක medicated elixir. medicated elixir. right? අපි දැන් types ගැන කතා කරන්නට යමු. right. ඊළඟට ළමයි elixir mainly two types. ඇත්තටම වර්ග දෙකක් අපිට elixirs දකින්න පුළුවන්. right? elixir mainly two types. right? two types. First one is flavored elixir. flavoring agent එකක්. flavored කරපු elixirs. මේවා medicament මුකුත් නැහැ. මේවා medicament මුකුත් නැහැ. මොනවද තියෙන්නේ? non medicated flavored add කරලා තියෙනවා. non medicated. Used as flavoring agents or vehicle. මේවා පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන් flavoring agents වලට විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව යම් කිසි දෙයක vehicle එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට lemon juice. right? ඊට අමතරව lemon juice එකක් අපි වතුරට දාලා lemon juice එක අධික concentration එකකින් තියෙන එක වතුරට දාලා බීපුවම lemon රසයක් එනවා. right? එහෙනම් අන්න ඒ වගේ යම් කිසි flavour එකක් add කරලා යම් කිසි flavored එකක් add කරලා right? अब බලමු උදාහරණ flavored elixir. right? flavored elixir වලට දීලා තියෙනවා syrup containing lemon juice, orange juice and raspberry. උදාහරණ තුනක් දීලා. ඊළඟ type එක තමයි medicated elixir. elixir කියන්නේ definition එක උඩින්. medicated කියන එකෙන් තේරෙනවා මේකට යම් කිසි බෙහෙතක් දාලා තියෙනවා වැදගත් දෙයක්. medicated elixir. right? මේ medicated elixir flavored වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ medicament එක කටට තිත්ත රසයි නම් බොන්න අමාරුයි. අන්න දාන මොකක් හරි flavoring agent. right? එහෙනම් උදාහරණ දීලා තියෙනවා antibiotic, antihistamines, sedatives කියන්නේ ළමයි හින්දෙන්ද දෙන්නේ. එහෙනම් ඔන්න main types දෙක elixir අපි යමු මොහොමද elixir එකකට දාන මොහොමද දාන excipients කියන එක බලන්න. right. එතකොට elixir එක ළමයි mainly දානවා elixir formulation එකට ඒකට අදාළ vehicle එක. right? vehicle එක අපි දාගන්න අවශ්‍යයි. vehicle එක. මේකෙදි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන vehicle තමයි ළමයි වතුර පාවිච්චි කරන water, alcohol, ඊට අමතරව syrup වර්ග, glycerine, sorbitol සහ propylene glycol. note එකේ තියෙන propylene glycol. right? එහෙනම් main vehicles තමයි වතුර තියෙනවා, water තියෙනවා. main ingredients වල main vehicle පාවිච්චි කරන main vehicles. water, ඊට අමතරව alcohol, syrup වර්ග දාන්න පුළුවන්, glycerine සහ sorbitol වගේ ඊළඟට propylene glycol වගේ දේවල් vehicle විදිහට පාවිච්චි කරන්න පුළුවන්. right? ඒ වගේමයි elixir එක main ingredient එක වෙන්නේ හැබැයි ethyl alcohol. ethyl alcohol. ඒක උඩට ගිහලා තියෙනවා. right? alcohol මොකද මේක hydro alcohol. හොඳේ hydro alcohol. ඊළඟට agents පාවිච්චි කරන නැත්නම් excipients පාවිච්චි කරනවා අපි chemical stabilizer. chemical stabilizer පාවිච්චි කරනවා මොනවද? citric acid තියෙනවා. citric acid මේ chemical stabilizer විදිහට පාවිච්චි කරනවා. right?
ඊට අමතරව ඩයිසෝඩියම් තේට් නියෝමයිසින් එලික්ෂර්. සිට්‍රික් ඇසිඩ් සහ ඩයිසෝඩියම් තේට් පාවිච්චි කරලා තියෙනවා නියෝමයිසින් එලික්ෂර්. නියෝමයිසින් කියන්නේ ඇන්ටිබයොටික් එකක් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. රයිට්. ඊට අමතරව ප්‍රිසර්වේටිව් ඇක්ෂන් එකක් දෙන්න ඕනේ මේකට. ප්‍රිසර්වේටිව් කල් තබා ගන්න තියා ගන්න මයික්‍රෝබෝසම් ග්‍රෝත් එක අයින් කරලා දාන්න. අන්න ඒ වලට ප්‍රිසර්වේටිව්ස් පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රිසර්වේටිව්ස් පාවිච්චි කරන්න ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන ප්‍රිසර්වේටිව්ස් වෙන්නේ ළමයි 20% ඇල්කොහොල් සිරප් වර්ග, ඊළඟට පැරබන්ස් වර්ග, මෙතිල් පැරබන්, ඊට අමතරව ප්‍රොපිල් පැරබන්, පැරබන්ස් වර්ග තමයි ප්‍රිසර්වේටිව්ස් විදිහට පාවිච්චි කරන්නේ. රයිට්? එහෙනම් 20% ඇල්කොහොල් පාවිච්චි කරන්න පුළුවන් අපිට, මෙතිල් පැරබන්, ප්‍රොපිල් පැරබන් වගේ පැරබන් ಜಾති පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව විවිධානුකූල සිරප් ಜಾති පාවිච්චි කරනවා. මම කිව්වා සිරප් වල 85% sugar තියෙනවා. sugar content එක වැඩි හින්දා ප්‍රිසර්වේටිව් ඇක්ෂන් එකක් දෙනවා කියන්නේ. ඇල්කොහොල් තියෙනවා. right ඊට කලරින් ඒජන්ට්ස් විදිහට අපි ලින්ටස් වලදීම පාවිච්චි කරපු කෝල්ටා ඩයි එක තමයි පාවිච්චි කරන්නේ. කෝල්ටා ඩයිස් පාවිච්චි කරනවා. ෆ්ලේවරින් ඒජන්ට් විදිහට පාවිච්චි කරන්න පුළුවන් බ්ලැක් කරන්ට් සිරප්, රාස්බෙරි සිරප් සහ ලෙමන් සිරප් සහ ඔරේන්ජ් සිරප්. right ඔය අපි ලින්ටස් වලදී කතා කරා ඒ වගේම තමයි මේකෙදි එලික්ෂර්. දැන් පොඩි ෆෝමියුලේෂන් එකක් තියෙනවා අපේ 3 වෙනි පිටුවේ. ඒකේ උඩ දාලා තියෙන පොඩි හිස්තැන් තියෙන කොටු දෙකක් තියෙනවා. ඒකේ දාගන්න එක්සැම්පල්ස් කියලා. මේවා තමයි අපේ ක්ලෝරල් හයිඩ්‍රේට් එලික්ෂර් එකේ එක්සැම්පල් එක. right ඒක බලන්න ළමයි ඒකේ පියුරිෆයිඩ් වෝටර් තමයි වෙහිකල් එක. right පළවෙනි එක්සැම්පල් එකේ ක්ලෝරල් හයිඩ්‍රේට් 40 ග්‍රෑම් තියෙනවා. පියුරිෆයිඩ් වෝටර් තමයි වෙහිකල් එක. මේක මෙඩිකේටඩ් එලික්ෂර් එක. මෙඩිකේටඩ් එලික්ෂර් එක. එතකොට බ්ලැක් කරන්ට් සිරප් පාවිච්චි කරලා දිනවා මේකේ ෆ්ලේවරින් ඒජන්ට් එක. තොඩෝ සිරප් 200 ml අන්න ප්‍රිසර්වේටිව් ඇක්ෂන් එක දෙනවා සිරප්. right ඔය ලේබල් එක දාලා තියෙනවා ස්ටෝරේජ් කන්ඩිෂන් එක කොහොමද කියලා දාලා තියෙනවා. ඒක හොඳට බලා ගන්න ඕනේ. ඊළඟ එක්සැම්පල් එකට යමු. පිපරසින් සිට්‍රේට්. අන්න ඒකත් මෙඩිකේටඩ් එලික්ෂර් එකක්. මෙඩිකේටඩ් එලික්ෂර් එකක්. ඒකේ ක්ලෝරෝෆෝම් ස්පිරිට් දාලා තියෙනවා. මම ක්ලෝරෝෆෝම් ස්පිරිට් ප්‍රිසර්වේටිව් ඇක්ෂන් එක දෙනවා කියලා ඔයාලට කතා කරා. ඊට අමතරව ඒකේ පොඩි ෆ්ලේවර්ඩ් ගතියකුත් තියෙනවා. right glycerin 200 ml orange oil but glycerin තියෙනවා ඒකේ vehicle එක විදිහට orange oil 0.25 essence එක orange oil එක දාලා දිනනවා අන්න ඒක coloring agent සහ flavoring agent හැකියාව ගන්න. syrup to 500 purified water ඔන්න purified water දාලා දිනනවා. ඔන්න තියෙනවා example දෙකක් pharmacopoeia එකකින් උපුට අරගත්තු හොඳට බලා ගන්න ඕනේ මතක තියාගන්න ඕනේ මේ example දෙක. right ඊළඟට බලන්න the elixir are stored in well closed airtight glass container. උඩට වහපු airtight කරලා තියෙන glass bottle එක තමයි දාන්නේ. right container having screw cap. screw cap එකක් කියන්නේ මොකක්ද කියලා මම ලින්ටස් ගැන ගන්න දිගන්නවා. අන්න ඒ දී screw cap එකක් දාන්න ඕන. and cool place protector from light. cool place එක light එකෙන් protect වෙන්න විදිහට හදලා තියෙනවා. light එක කියන්නේ ඉරේලි. right එහෙනම් හරි පැහැදිලි. ඔන්න එලික්ෂර් ප්‍රශ්න තුනක් දීලා දිනවා. පුළුවන් නම් කරන්න. කරලා මට වෙනම උත්තරේ වань. right එහෙනම් එලික්ෂර් කියන එක මොකක්ද කියලා ඩිෆයින් කරා. main types of elixir කතා කරා. ඊළඟට main ingredient used for elixir preparation ගැන කතා කරා. excipients සහ vehicles ගැන. ඊළඟට storage condition කතා කරා. සහ එලික්ෂර් වලට උදාහරණ දෙකක් දුන්නා ප්‍රෙස්ක්‍රිප්ෂන් දෙකක්. හොඳට කියවලා තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඔච්චරයි එලික්ෂර්. හරි.